මෞංකාර දෙවිඳුන්ට මුළු ගෞරවයක් මහිමයක් දෙමින් අපි දෙවිඳුන්ගේ දිව්‍ය මේ වචනට ඇතුල් වෙමු. අපි මොහොතක් අපේ දෙනෙත් ක්‍රියාවෙන් දෙවිඳුන් ඉදිරියේ අපි යාත්‍රා කරමු වචනේ උදෙසා. අතිශය බලවත් වූ මෞංකාර දෙවිඳුනේ ඔබගේ දාසයන්ට මම ඔබ ඉදිරියටත් වෙලා ඔබගේ කරුණාවයි දෙනවා. ඔබගේ වචනේ අපිට කතා කළ වැඩව ඔබගේ දිව්‍ය මේ වචනය ඔබගේ දාසයන්වම ඔබගේම සෙනඟ ඔබ ඉදිරියටත් කළ කැප කරනවා. ඔබ ස්වර්ගයට ඔබගේ කරුණාව නිදහස් කොට ඔබ වහන්සේම මේ මාධ්‍යයට කතා කරමින් අපව වර්ධනය කරමින් පෝෂණය කරනවා. සියල්ල ගෞරවය දීලා ඔබ ඉදිරියටත් වෙනවා. ඔබ අපට කතා කරන සසුදී කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. සනේ වාක්‍ය අපි වචනට අතුල් වෙන වෙලාවෙදී මට ඔබට පණිවිඩයක් තිබෙනවා. අපි මේ වර්ෂය ආරම්භ කළා බදාදා දින පමණක් රාත්‍රී 7 සිට 8:00 දක්වා හාස්කම් දෙන්නේ ඔබට පුළුවන් අපි සමග එකතු වෙලා දෙවිඳුන්ගේ අභිමුඛයේ උන්වහන්සේගේ මුහුණ සොයන්න එකතු වෙන්න. හොඳයි දෙවිඳුන්ට ගෞරවය පිණිස අද දවසේ බලන්න යන වචනේ තේමාව සෙනෙවන්තය ජීවිතය කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ සාපේක්ෂව දීලා තිනවා ද්විතීය කතාවක් වෙන පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා අපි දෙවියන්ගේ මහිමය පිණිස කියමු. මා විසින් අද නුඹට අනුකරන නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේගේ ආඥාවද විනිශ්චයද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගනින්න. නුඹ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩනගා එහි වාසය කරන කල්හි නුඹේ කවරවල් හා බැටළු රැවල් වැඩි වී නුඹේ රන් රෙදිද වැඩි වී නුඹට ඇති සියල්ලම වර්ධනය වූ කල්හි නුඹේ සිත උඩඟලවන හැටියටද මිසර දේශයේ වන වහල්කමේදී නුඹ පිටතට ගෙනාවා වූ නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටහත් කර නුඹ සෝදිසි කරන පිණිස මෞංකාර දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඒ සත්‍යතාවයේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ අපිට පැහැදිලිව කතා කරන පරිවිඩය තමයි ජීවිතයේ අනුකුමක්. මම ඔබෙන් අහුව ජීවිතය කියන්නේ මොකක්ද කියලා. සමහර අය කියයි මේ ඉපදිලා ජීවත් වෙන එක මරණකන් ජීවත් වෙන එක තමයි පාස්ටර් ජීවිත ගමන ජීවිතය කියලා කියන්නේ. සනේවන්තය ජීවිතය කියන්නේ එහෙම නැත්නම් අපි ජීවත් වෙන උනාසි අපිට දුන්නු ජීවිතයේ සැබෑ ලෙස මොකක්ද කියලා කියන එක අපි හරියට අවබෝධ කරගත්තොත් තේරුම් කරගත්තොත් අපේ ජීවිතය සැබෑ වූ පරිවර්තනයකට එන්න යනවා. ජීවිතේ මොකක්ද කියලා නොදන්න අයගේ ජීවිත හැමදාම වෙහෙසට කලකිරීමට දුකටපත් වෙන්න යනවා සෙනෙහවන්තය. දේවචනයේ සූදානම් වෙන වෙලාවෙදී එක්තරා දෙවියන් වහන්සේ නොදන්නා වූ මිනිසෙකුගේ ප්‍රකාශයක් සහ බයිබලයේ විසරදයේ ප්‍රකාශයන් යන දෙකක් මම තෝරගත්තා. එක ප්‍රකාශයක තිබෙනවා ජීවිතය කියලා කියන්නේ උදාහරණයක් ලෙස කන්දක් ගත්තොත් ඒ කන්දේ ඉහළම කෙළවරට ගමන් කිරීම ජීවිත ගමන කියලා ඔබ අදහස් කරනවා. තව බයිබලයේ විසරදයේ කියනවා ජීවිතේවත් ජීවිත ගමන කියලා කියන්නේ කාන්තාරයේ වනාන්තරයේ එළියට ගමන් කිරීම. කාන්තාරයේ එළියට ගමන් කිරීම. සනේවන්තය ඔබෙන් අහුවොත් ඔබ මොකද හිතන්නේ? ජීවිතේවත් ජීවිත ගමන කියන්නේ කොහොමද? ඔබ හිතනවද කන්දක් මුදුනට ගමන් කළා එහෙම නැත්නම් කන්දේ කෙළවරට ගමන් කිරීම තමයි අපේ ජීවිත ගමන කියන්නේ? අපි දකිනවා කන්දක් අපි දැකලා තිබෙනවා ඒ කන්ද නගින ක්‍රමයක් තිබෙනවා. මොන හරි ක්‍රමවේදයක් ඉදලා තිබුණා කන්ද නගින්න අපේ කන්දේ කෙළවර බොහෝ වෙලාවට පේනවා. නමුත් වනාන්තරයක් ඊට වඩා හත්පසින් වෙනස්. ඒ වනාන්තරයට ඇතුල් වුණාම ඒ වනාන්තරේ කන්දට යන වගේ පාරවල් නියමිත පාරවල් නැහැ. විශාල වනාන්තරයකට ගියාම නිශ්චිතයි කියන පාරක් නැහැ. හැබැයි ගමන් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතය වඩාත්ම සමීප වෙන්නේ මේ ප්‍රකාශ දෙකෙන් කොහොමද?
අපිට පේනවා කන්දක් නගින නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේ ඔබේ ජීවිතේ ඔබට නිශ්චිත තැන පේනවා. ඔබ ගමන් කරන මාර්ගය ඔබ අල්ලගෙන ඉන්නේ. සෙනෙහවත්ය. අපි ගමන් කරන්නා වූ අපේ ජීවිත ගමන හරියට වනාන්තරයේ ගමන් කරනවා වගේ. කන්දක මගට නැගලා කන්ද පේන නිසා ගමන ය아가න්න බෑ කියලා හිතුනොත් අපිට ආපහු කන්ද බැහැලා ඉන්න පුළුවන්. හැබැයි වනාන්තරයකට ඇතුල් වුණාම මම කියන්නේ වනාන්තරේ මුල නෙවෙයි ඇතුළට ගියා. දැන් යන්න බෑ කියලා හැදෙන්න පුළුවන් කමක් නැහැ. පාර හොයාගන්න පාරක් නැහැ නිශ්චිත පාරක්. එකම ක්‍රමය තමයි කොහොම හරි වනාන්තරේ එළියට යන්නේ. සෙනෙහවත්ය අපේ ජීවිත ගමනත් එහෙමයි. අපි මේ ගමන් කරනා වූ ජීවිතේ මේ ගමන අපිට යන්න බෑ කියලා අපිට ආපස්සට හැරෙන්න බෑ. අපේ ක්‍රමවේදය තමයි නියම තැනින් එළියට එන්න. කෙසේ හෝ ගමන් කිරීම. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය. බොහෝ අය චුතලියවිල කතා කරනවා මේ ඊශ්‍රායල් සෙනගේ ගමන ගැන සැබෑ පැහැදිලිතාවයක් නැහැ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව වනාන්තරයකට ගෙනිච්චා. මේ වනාන්තරය තුල ගෙනිහිලා ඔවුන්ට තිබුණේ දවසේ අවශ්‍යතාවය විතරයි සපයන්න ලැබුණේ. උදෑසන මන්න ලැබෙනවා, වටු ලැබෙනවා. ඒ දවසේ මෙච්චරයි. හෙට දවසේ මොනවද වෙන්නේ කියන්න දන්නේ නැහැ. හෙට දවසේ ආපහු බලමු ආයි මන්න සහ වටු තියෙනවා. ඒ දවසේ එච්චරයි. ඊළඟ දවසේ තියාගන්න බෑ. කුණු වෙනවා. සෙනෙහවත්ය. සමහර වෙලාවට අපේ ජීවිතත් එහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ අද දවසේ වෙන දේ විතරයි. අද දවසේ කෑම ටික විතරයි තියෙන්නේ. අද දවසේ අන්න එක විතරයි තියෙන්නේ. හෙට දවසක් ගැන හිතා ගන්නවා බෑ. සමහර තමන්ට කියලා ගියක් නැති වෙන්න පුළුවන්. අපහසුයෙන් යනවා වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී බොහෝ අය මේ ජීවිත රටාව දිහා බලලා මොකක්ද කියන්නේ? ඒ යාගේ ජීවිතේ හැටියට යහන දෙවියන් වහන්සේ දඬුවම් කළා. සමහරවිට තමනුත් හිතනවා අනේ ඉස්සරවම ජීවත් වෙච්ච ක්‍රමය නිසා මගේ වැරදි මාර්ග නිසා දෙවියන් වහන්සේ කරපු දඬුවමක් කියලා. සෙනෙහවත්ය මම ඔබට කියන්න යනවා. ඒ මතේ නබිවත් වෙන්න ඕන. ඊශ්‍රායල් සෙනග වනාන්තර ගමන් කරේයි. වනාන්තරේ ගමන් කරන සලස්වෙයි. දෙවියන් වහන්සේ ඔවුන්ට උදහස් වෙලා නෙමෙයි. දෙවියන් වහන්සේ ඔවුන්ට විරුද්ධව වැඩ කරන්න ඕන නිසා නෙමෙයි. දෙවියන් වහන්සේට ඔවුන් ගැන සැලැස්මක් තිබුණා. ගැලවීම කියන සෙනෙහවත්ය මෙන්න මේ රාමුව තුල වනාන්තරයේ නැවති ජීවිත රටාවකුත් තියෙනවා. වනාන්තරයේ නැවති ජීවිත රටාවක් තියෙනවා සෙනෙහවත්ය. ක්‍රිස්තියානි සෙනග මේක සැබෑ දැනගන්න ඕන. වනාන්තර ගමනක් අපිට තියෙනවා. හොඳට තේරුම් ගන්න මොකක්ද වනාන්තර ගමන කියලා. ඊශ්‍රායල් සෙනග මිස්රයේ ඉඳලා වහල්භාවයෙන් ගැලවිලා ආවා. දෙවියන් වහන්සේ ගලවගෙන ආවා. රතුමුද ගාවට ආව. මිස්රයේ හමුදාව වුන් පසුපස්සේ ආවා. ආවලා මොකද කරේ? දෙවියන් වහන්සේ රතුමුද දෙබෑ කළා. ඔවුන් ඒකට අරන් ගියා. ඊට පස්සේ මිස්ර හමුදාව එන විට ඔවුන්ගේ ඇස්වලින් දැක්කා රතුමුද ඇවිල්ලා ඒ හමුදාව සම්පූර්ණයෙන්ම ගිල ගන්න ලැබුවා. ඒ වෙලාවේ සෙනෙහවත්ය මේ ඊශ්‍රායල් සෙනග ප්‍රීති ഘോഷා දුන්නා. ප්‍රීති ഘോഷා දීලා අපි නිප්පයන් 15 22 පදේ බලන්න යනවා. ප්‍රීති ഘോഷා දුන්න ගමන්ම ප්‍රීති ഘോഷා දීලා ඔවුන් ඇතුළුනේ කොතනද? නිප්පයන් 15 තවද මොසෙස් ඉස්රායල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙන ගියේය. ඔහු ශූර්ණම් වනාන්තරයට පිටත්ව ගියෝය. ආමෙන්. සෙනෙහවත්ය බයිබලීය ක්‍රමවේදය හොඳට අල්ලගන්න. රතු මුහුදේ ගෙගොඩට ආව විතරයි අත්පොල් සම්දීලා ප්‍රීතිමත් වුණා. කෑ ගැව්වා සතුටු වුණා. ඊශ්‍රායල් සෙනග දැනගත්ත දැන් අපි කොහටද යන්නේ? වනාන්තරයට. ඔවුන් සතුටින් වනාන්තරයට ඇතුළු වුණේ සෙනග. ඔවුන් දුකෙන් ඇතුළු වුණේ නැහැ. ගැලවීම තුල මේ ගැලවීම නැමැති පැකේජ් ඇතුලේ මේ වනාන්තර ගමන කියන දේ තියෙනවා. එබැවින් ඇයි දෙවියන් වහන්සේ මේ සෙනගව
වනාන්තර ගමන තුල යන්න සැලැස්සුවේ. ඒකට ප්‍රධාන අරමුණක් තිබෙනවා. මේ ඊශ්‍රායල් සෙනග දැනගෙන හිටියේ නෑ. දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවයක් ඇති කරගන්නයි. ඔවුන් මිස්රයේ අවුරුදු 40ක් සෙනෙහවන්තය මිස්රයේ වර්ෂ ගණනාවක් මේ වනාන්තරය අවුරුදු 40ක් ඔවුන් මිස්රයේ අවුරුදු ගණනාවක් වහලා සිටි සෙනග. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට සැබෑ ලෙස දෙවියන් වහන්සේත් එක්ක අනුදුරු දුරු කරන්න දැනගෙන හිටියේ නෑ. ඒ විතරක් නෙවෙයි මිස්රයේ සෙනග අතර තිබුණු පාපය ඔවුන්ගේ ජීවිතවල තිබුණ අවුරුදු ගණනාවක් පරම්පරා ගණනාවක් සෙනෙහවන්තය. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන වුණා මේ සෙනගව අවුරුදු 40ක් පුරාවට මේ වනාන්තරය තුල ගෙනියලා මොනවද කරන්නද? නුඹලා අදහන්න දෙවියන් වහන්සේ ජීවමානව නුඹලා සමග සිටිනවා කියලා පෙන්නන්න. හලෙලූයා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේ මේ සෙනගව වනාන්තරයට ගෙන ගිහලා නිකන් ඇතෑරියේ නෑ. සුදලියමෙල්ල කියනවා කෑම දුන්නා. කෑම වලට මන්න දුන්නා, වටුව දුන්නා, පර්වත වලින් වතුර දුන්නා. හලෙලූයා. උන්වහන්සේ වනාන්තර ගමනේ ගෙනියනවා කියන්නේ විනාශ වෙන්න ගෙනියනවා නෙවෙයි. වනාන්තර ගමනේ යනකොට අවබෝධ වෙනවා මොකක්ද? දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. හලෙලූයා. එසෙනක දැක්ක රාත්‍රියේ නිදාගෙන උදෑසන අවදි වෙන විට මන්න තියෙනවා. අවදිලා බලනකොට වටුව තියෙනවා. බොන්න වතුර හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පර්වත දිගින් කතා කරලා පර්වතේ වතුර ආවා. හලෙලූයා. දහවලේ බලාකුල රාත්‍රියේ ගිනිටම ඔවුන් පැය 24 පුරාවටම දැනගෙන සිටියා මොකක්ද? සෙනෙහවන්තය දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ආමෙන්. දෙවියන් වහන්සේ නෝනුනා මොකක්ද මේ සෙනගට පෙන්නන්න? නුඹලගේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ මෙන්ම නුඹලා සමග සිටින දෙවියන් වහන්සේ බව. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය වනාන්තර ගමන ඉතාම ලේසි පහසු ගමනක් නෙවෙයි. හරිම භයානකයි. වනාන්තර ගමන හරි භයානකයි. පාරක් නැහැ. ආරක්ෂාවට කෙනෙක් නැහැ. දෙයක් නැහැ. සදාසිව්පාවගෙන් පාර වදින්න පුළුවන්. කන්න නැතුව වැරෙන්න පුළුවන්. වතුර නැතුව වැරෙන්න පුළුවන්. වනාන්තරය ඇතුලේ එළියක් පේන්නේ නැහැ. සෙනෙහවන්තය මෙවැනි භයානක ගමනකදී සිදුවෙන්නේ මොකක්ද? තමන් නොදැනුවත්වම තමන්ගේ ඇස් දෙවියන් වහන්සේට දෙවියන් යොමු වෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ඕනුනා දෙවියන් වහන්සේගේ සෙනගගේ ඇස් නිතරම දෙවියන් වහන්සේ වෙතට යොමු වෙනවා දකින්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තයන් සෞන්වහන්සේ වුණ වනාන්තරෙ ගෙනිහිල්ලා මන්න දුන්නා, වටුව දුන්නා, ජලය දුන්නා. ඔවුන්ගේ අවශ්‍යතා සපුරමින් තිබුණා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ඔබට දැනනවද ඔබ මොන වගේ පසුබිමක ඉන්නවද කියලා? සමහර අය දැනන්න පුළුවන් මමත් දැන් ගමන් කරන්නේ වනාන්තරයේ ගමන් කරනවා වගේ. ඇයි? අද දවසේ දේ විතරයි මට තියෙන්නේ. හෙට දවසේ ගැන මොකුත් නැහැ. හෙට කන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අඳින්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉන්න තැනක් නැහැ. Tamante කියලා ගයක් නැහැ. සෙනෙහවන්තය ඔබේ පිළිපසුබිමක යනවා. ඔබේ ආත්මික ඇස් විවෘත වෙන්න ඉඩ හරින්න. ඔබේ පිළිපසුබිමක යනවා යන්න හේතුව මොකද? දෙවියන් වහන්සේ දිහා විතරක් බලලා දෙවියන් වහන්සේ විතරක් විශ්වාස කළා දෙවියන් වහන්සේට කීකරු වෙන්නා වූ ජීවිත රටාවක ඔබව ගෙනියන්න දෙවියන් වහන්සේට අවශ්‍ය වෙන නිසා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. හලෙලූයා. සෙනෙහවන්තය මම ඔබට කතා කළේ මේ වනාන්තර ගමන ගැන. ක්‍රිස්තියානි අපිට වනාන්තරයේ ගමන වගේම පොරොන්දු දේශයේ ගමනකුත් තිබෙනවා. හලෙලූයා. මම ඔබට පෙන්වන්නේ වනාන්තර ගමනේ තිබෙන අපහසු පැත්ත. හැබැයි අනිත් පැත්ත ගැන හිතලා බලුවොත් මේ වනාන්තරයේ ගමනේ යන විට ඉස්සෙල්ලා මොනවද සිද්ධ වුනේ? හැම වෙලේම ආස්කා. හැම වෙලේම ආස්කා. ඔව්. උදෑසන නැගිටිනකොට ආස්කම. දහවලේ ඉහළ බැලුවත් ආස්කම. බලාකුල උන්වහන්සේ ඉන්න බව පේනවා. රාත්‍රියේ උන්වහන්සේ කිලිට වැක්තුලින් උන්වහන්සේ ඉන්න බව පේනවා. ඕකේ සපත්තු ගෙවුනේ නැහැ. වස්ත්‍ර කිලුටුනේ නැහැ. හැමදාම ආස්කම. හැබැයි සෙනෙහවන්තය හොඳට අවබෝධ කරගන්න දෙවියන් වහන්සේගේ පණිවිඩය ගැලවීම නැමැති පැකේජය තුල
වනාන්තර ගමන මෙන්ම පොරොන්දු දේශයේ ගමනකුත් තිබෙනවා. වනාන්තර ගමන අවසන් කළා පොරොන්දු දේශයේ ගමනට ඇතුල් වෙන්න අපිට තියෙනවා. හලෙලූයා. ඒක සිද්ධ වෙනවමයි. දෙවියන් වහන්සේගේ පොරොන්දු අපි මුක්ති විඳින්න යනවමයි. ඒක ඉස්තිරයි. දැන් මේ ඊශ්‍රායල් සෙනඟ මේ පොරොන්දු දේශයේ ගමන් කරන වෙලාවේ මොනවද ලැබෙන්නේ කියන්නේ? සෙනෙවන්තේ ශුද්ධලිය විල්ලි කියනවා වනාන්තරයේ ඉඳී කිසිවෙක් දෙයක් කරන්න යන්නේ නැහැ. අද මේ ස්ථානයේ හෙට තව තැන. ටෙන්ට් එකක් දාගත්තා හිටියා වෙනදාට ගියා. වනාන්තරයේදී කවුරුවක් මොනතර වස්තු තිබුණත් එකතු කරගන්නේ නැහැ. ස්ථිර තැනක් නෙවෙයි එතන. ඒක ඔසවගත්තම බර වැඩ. කිසි කෙනෙක් දෙයක් එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ දිහා බලනවා ජීවත් වෙනවා ඒ දවසට සෑහේ කියලා ඊළඟ දවසට යනවා. මේක හැබැයි පොරොන්දු දේශයට වඩා වෙනස්. සෙනෙවන්තේ පොරොන්දු දේශය තුල කාමී තෘප්තියට පත් වෙන ගෙවල් දොරවල් හදාගෙන වස්තු සම්පත් එකතු කරගෙන ජීවත් වෙන්න යනවා. මේක ශුද්ධලිය විල කියලා තියෙනවා. නුඹ අරම ජීවිතයක් මා විශ්වාස කරාට පස්සේ ලබන ඒ ජීවිතයෙන් පස්සේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න යනවා යාමේ. අපි කියමු ශුද්ධලිය විල්ලේ ද්විතීය කතාව 8 12 මේ ආකාරයට කියනවා. නුඹ කාමී තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩනගා ඒ වාසය කරන කල්හි නුඹේ ගවරවල් හා එළුබැටළු රැළවල් වැඩි වී නුඹේ රාත්‍රිදීද වැඩි වී නුඹට ඇති සියල්ලම වර්ධනය වූ කල්හි හලෙලූයා. සෙනෙවන්තේ ශුද්ධලිය විල කියනවා මෙන්න තැන. දැන් වනාන්තර ගමන අවසන් කරා. කොහෙද මේක කියන්නේ? වනාන්තර ගමනේ ඉඳෙද්දී මෝසෙස් කියනවා සෙනෙවන්තය ඊශ්‍රායල් සෙනඟ. මොකක්ද කියන්නේ? ඔබ දුක් වෙන්න ඕනේ නැහැ. ඔබට පොරොන්දු ගමනක් තිබෙනවා. මේ පොරොන්දු ගමනේ මොකද්ද වෙන්නේ යන්නේ? ඔබ කාමී තෘප්තියටපත් වෙන්න යනවා. ඔබ ගෙවල් ගොඩනගා ගන්නට යනවා. ඔබට වස්තුව ලැබෙන්න යනවා. ඔබ රාත්‍රිදී එකතු කර ගන්නට යනවා. කමක් නැහැ. හැබැයි ඉතින් මේ සෙනඟට පුදුම ප්‍රීතියක්. ඇයි? මන්නයි වටුවයි විතරයි අවුරුදු 40ක් පුරාවට කකා හිටියේ. කියනවා මේ ස්ථානෙට ගියාම ඕන විදියට කන්න බොන්න තියෙනවා, රාත්‍රිදී තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, හැම දෙයක්ම ඔබට ලැබෙන්න යනවා. සෙනඟට හරි ප්‍රීතියක්. නමුත් සෙනෙවන්තේ දෙවියන් වහන්සේගේ දාසයෝ නෝනුනේ මේ ප්‍රීතියේ පණිවිඩය හොන්න දෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේගේ දාසයෝ නෝනුනේ දෙවියන් වහන්සේ මේව දෙන බව ඇත්ත. 14 වෙනි පදයයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් ඉලක්ක කරේ. මෝසෙස් නෝනුනේ ද්විතීය කතාව 14. නුඹේ සිත උඩඟු නොවන හැටියට මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවා වූ නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටත් කර නුඹ සෝදිසි කරන පිරිස. මෝසෙස් නෝනුනේ කියන්නේ මොකක්ද? වනාන්තරය තුල මෙහෙම ජීවත් වුණු නුඹ දැන් දේවල් ලබන්න යනවා. හැබැයි මට ප්‍රශ්නයක් තිබුණා මොකක්ද? මේ දේවල් ලබන විට නුඹේ සිත උඩඟු වෙන්න පුළුවන්. සෙනෙවන්තය දේව වචනය පැහැදිලි කළා කියන දේ තමයි සිත උඩඟු වීම ඊටාම භයංකරයි. වනාන්තර ජීවිතය ගත කරද්දී දෙවියන් වහන්සේව අමතක වෙන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ අමතක වුණොත් ජීවිතේ එතනින් ඉවරයි. දවසේ කෑම ටික විතරයි තියෙන්නේ. උදේ කෑම රාත්‍රියේ නිදා ගන්නවා. ආයෙත් පස්සෙන්ද උන්වහන්සේ දුන්නේ නැත්තම් බඩගින්න දරන්න තමයි වෙන්නේ. ඒ නිසා කැමති වුණත් නැතත් හැම වෙලේම දෙවියන් වහන්සේ දිහා බලනවා. හැම වෙලේම දෙවියන් වහන්සේ ස්තුති කරනවා. හැම වෙලේම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. නමුත් පොරොන්දු දේශයට ගියාම මොනවද වෙන්නේ? වනාන්තරයේදී ගෙවල් තිබ්බේ නැහැ. පොරොන්දු දේශයේ අනර්ග නිවාස තියෙන්න යනවා. වනාන්තරයේදී ප්‍රාග්‍රදී තිබ්බේ නැහැ. පොරොන්දු දේශයේ රාත්‍රිදී තිබෙන්න යනවා. වනාන්තරයේදී සම්පත් තිබ්බේ නැහැ. පොරොන්දු දේශයේදී ඒව තියෙන්න යනවා. ඒ නිසා මෝසෙස් කාරණුකට දෙවියන් වහන්සේ කතා කළා කියනවා නුඹට දෙවියන් වහන්සේ අමතක වීමේ හැකියාව වැඩි වනාන්තර ජීවිතයට වඩා පොරොන්දු දේශයට ගියා. ඇයි ඒකට හේතුව? සෙනෙවන්තේ පොරොන්දු දේශේ මොනවද තියෙන්නේ? එදා තිබුණේ දවසට හරියන ආහාර විතරයි. පොරොන්දු දේශයට ගියාම මාස 5කට විතර ඇති වෙන જાති මේ ඇතුළේ තියෙනවා. පොරොන්දු දේශයට ගියාම බැංකුවේ මුදල් තියෙනවා. පොරොන්දු දේශයට ගියාම එළු බැටළු රැවවල
තියෙන්න යනවා. එදා වගේ හැමදාම දෙවියන් වහන්සේ හොයන්න ඕනේ නැහැ. ඇයි? හිගයක් නැහැ, අඩුපාඩුවක් නැහැ. ඒ තත්ත්වෙටපත් වුණාම මෝසෙස් කියනවා ඒ නිසා මට බයක් තිබෙනවා නුඹලා විනාශ වෙයි කියලා. සෙනෙවන්තය ද්විතීය කතාව 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මේ විදිහට කියනවා. මාගේ බල පුළුවන් කමනු මාගේ බාහුව ශක්තියනු මේ වස්තුව ලද්දමේ නුඹේ සිතින් නොකියන හැටියටද බලාගනින්න. හලෙලුයා. සෙනෙවන්තය හිතලා බලන්න වනාන්තර දේශයේ ගෙති වගේද පොරොන්දු දේශේ. පොරොන්දු දේශයට ආවම සෙනෙවන්තය මන්න ලැබුණේ නැහැ. උඩින් වැටෙන වන්න නතර වුණා. වටුව නතර වුණා. පොරොන්දු දේශෙට ගියාම මොනවද තියෙන්නේ? වගා කරලා අඩුකොටු වල රැස් කරලා සම්පත් තියාගන්න ඕන. එතකොට කවුරු හරි අහුවොත් මේ ඔයාලට කොහෙන්ද ලැබෙන්නේ කියලා ඔබ හිතලා බලන්න මොකද කියන්නේ? එදා නම් කියයි අනේ සහෝදර සහෝදරී දෙවියන් වහන්සේ උඩින් දැම්ම මන්න. දැන් එහෙම කියන්නේ දැන් මොකද කියන්නේ? අපි වැඩ කරලා උපයගෙන අපි රැස් කරලා තියෙන්නේ. මම රැකියා කරලා මම වැටුප ගෙනල්ලා තියෙන්නේ. මේක මගේ ප්‍රඥාව, මේක මගේ ශක්තිය, මේක මම උපයගත්ත වස්තුව. එහෙම නේද දැනෙන්නේ? හැබැයි සෙනෙවන්තය ඔවුන්ට අමතක වුණා මොකක්ද? දෙවියන් වහන්සේ තමයි රේලිය දුන්නේ. දෙවියන් වහන්සේ තමයි වර්ෂාව දුන්නේ. දෙවියන් වහන්සේ තමයි ප්‍රඥාව දුන්නේ. දෙවියන් වහන්සේ දුන්නේ අමතක වෙලා තමාගේ ශක්තිය මතක් වෙන එක නිසා තමයි අද දාද කිව්වේ මාගේ බලපුලුවන්කමනුත් මාගේ බාහුව ශක්තියනුත් මේ වස්තුව ලද්දේ මේ නුඹේ සිතින් නොකියන හැටියටද බලාගනින්න. හලෙලුයා. ඒක මෝසෙස් කියලා සෙනඟ පොරොන්දු දේශෙට ගෙනාවා. පොරොන්දු දේශෙදී මෝසෙස් කිව්වද ඒ විදියටම ඒ සෙනඟට සිද්ධ වුණා. සෙනෙවන්තේ මේ සෙනඟ පොරොන්දු දේශෙට ආවා. ඒනොයිට ඔවුන් වර්ෂ ගණනාවක් මිස්ර දේශයේ හිටපු අන්ද ඔවුන් දැනගෙන හිටියේ නෑ කොහොමද වගා කරන්නේ. මොනවද මේව ඔවුන් වහල්ලු වෙලා හිටියේ. ඔවුන් වහල්ලු අපදා වහල්ලු. හැබැයි සෙනෙවන්තේ එන විට මේ කානාන් දේශයේ පොරොන්දු දේශයේ මේ කානාන් කියන මිනිස්සු වගා කරා. ඔවුන් කිව්වා අපිට මේවට සඵලත්වය ලැබෙන්නේ බාල් දෙවියෝ තමයි අපිට ආශිර්වාද කරන්නේ. මේ සෙනඟ ආවා. මේ සෙනඟ ඇවිල්ලා ඉවරලා ඒ අය විශ්වාස කරන එක විශ්වාස කරගෙන ඒ අයගේ විශ්වාසයට ඇතුල් වෙලා ඔවුන් එක්ක එකට ගමන් කරන්න පටන් ගත්තා. සෙනෙවන්තය කානාන් දේශයේ සෙනඟ සමග ඊශ්‍රායල් සෙනඟ විනාශ වුණු බව දේව වචනේ කියනවා. ඒ ඊශ්‍රායල් සෙනඟ විනාශයට ගමන් කළ බව දේව වචනේ පෙන්නලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස අපි දවස පමණයි අපේ ලැබී තිබුණේ ජීවත් වුණේ බලාපොරොත්තු වෙන්නේ. හෙට දවසේ මොනවද වෙන්නේ කියලා අපි දැනගෙන හිටියේ නෑ. හරියට ඉලක්කයකට නෙවෙයි අපි වනාන්තරය ආවා වගේ ආවා. හැබැයි උන්වහන්සේ අපි වනාන්තරේ නෙලියට ගෙනල්ලා උන්වහන්සේ පොරොන්දු දේශේ අපිව තියලා තියෙනවා සෙනෙවන්තය. හැබැයි වනාන්තර ගමනේදී දෙවියන් වහන්සේ අමතක වෙන්නේ නෑ. හැබැයි පොරොන්දු දේශේදී දෙවියන් වහන්සේ බොහෝ අයට අමතක වෙන්න යනවා. බොහෝ අයට අමතක වෙන්න යනවා. මේ ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේව අත්හැරලා බාල් දෙවිවරු වඩාගත්තයි. දැන් ඕනතරම් ජාති තියෙනවා. දැන් දෙවියන් වහන්සේව මොළගසන්න ඕනේ නැහැ කියන තත්ත්වෙට උන්පත් වුණා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟ ඇයි ගෙනිච්චේ? පොරොන්දු දේශෙට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟ ඇයි ගෙනිච්චේ? ඒ කානාන් කියන දේශෙට. ඒ දේශය සුද්ධ දේශයක් හන්ද නෙවෙයි. ඒ දේශය අලංකාර දේශයක් හන්ද නෙවෙයි. ඒ දේශේ හිටපු ජන කොටස් හතම පෞකාර සෙනඟ. ඒසා උන්වහන්සේ කිව්වා මම නුඹලා පොරොන්දු දේශයට ගෙන යනවා. නුඹලා පොරොන්දු දේශේ පාපය සම්පූර්ණයෙන් මකා දමලා නුඹලා ඒ දේශය සුද්ධ දේශයක් බවට පත් කරන්න ඕන. ආමේන්. ඒ උදෙසයි ගෙනිච්ච දෙවියන් වහන්සේයි. වනාන්තරයේ හිටිය ඉදා පමණක් කමින් ගොමින් ඉති සෙනඟ දෙවියන් වහන්සේ සඵලවත් කළා වස්තුව දීලා ඒ දේශෙට ගෙනිච්චේ ඇයි? ඒ දේශේ නුඹ සාක්ෂිකාරයෙක් වෙන්න ඕන කියලා. ආමේන්. හැබැයි මොකද උනේ? ඔවුන් බැලුවා
මෙයාලත් අදාළ දෙයියෝ මේක කමක් නැහැ. අපිත් ඕක අදාහ ගන්නවා. අපිත් ඔය විදියට යනවා කියලා ඔවුන් එතෙන්ට වැටුණා. සෙනෙහවන්තය. අද දවසේ ක්‍රිස්තියානි සෙනඟ වෙන අපි කොහොමද? උන්වහන්සේ ඔබමාව වෙනම තෝරගත්තු අය. දෙවියන් වහන්සේ ඔබමාව වෙනම ගෙනාවා අය. ඇයි ගෙනාවේ? ලෝකේ මිනිස්යාට සාක්ෂිකාරයෙක් වඩ පිරිස. හැබැයි අපි කොහොමද? අපි මොනව කරන්නද බාස්? මුදල් නැතුව ජීවත් වෙන්න බෑ. කරන්න දෙයක් නැහැ පාස්ටර්. ඒ පාටියට ගියාම ඒ විදිහට ඕන. එහෙම නැතුව බෑනේ පාස්ටර්. යාළුවා දුවමනක් බොන්න උනා. යාළුවා කරපු සම්මත කරා. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟ ගෙනාවුවද? එහි තියෙන පාපය විනාශ කළා. ඔබ දෙවියන් වහන්සේගේ මහිමේ ස්ථානය ප්‍රකාශ කළා. ඔබමාව දෙවියන් වහන්සේ වනාන්තර ගමන වැඩි බෙහෙතාත්මක ජීවිතේ ගලවලා ගෙනාවේ ඇයි? සඵලත්වය දුන්නේ ඇයි? ආශිර්වාද දුන්නේ ඇයි? ඒ සෙනඟ ඉදිරියේ ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් ලෙස ඔවුන්ගේ පාපයෙන් උන්ට ගැලවෙන්න සාක්ෂිකාරයෙක් වෙන්නයි. හලෙලූයා. නමුත් කරන්න දෙයක් නෑ පාස්ටර්. එහෙම තමයි කියලා අපිත් මොකද කරන්නේ? ලෝකයේ අයගේ දෙවියන් මුදල්. ඔවුන්ට මුදල් තියෙනවා නම් ඊට යාල දෙයක් නෑ. මුදල් තමයි දෙවියෝ. නමුත් ක්‍රිස්තියානි අපේ දෙවියෝ මුදල් නෙවෙයි. හලෙලූයා. හලෙලූයා. ක්‍රිස්තියානි අපේ දෙවියෝ මුදල් නෙවෙයි බව ඇත්ත. නමුත් හොයලා බලුවොත් ඇතුලේ මුදල් වලට තිබෙන ආසාව, මුදල් වලට තියෙන කෑදරකම පිටලා තියෙනවා සෙනඟන්තේ. දෙවියන් වහන්සේ ඊටාම ප්‍රේමණීය වගේම ඊටාමත් භයංකරයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. ඒ නිසා සෙනඟන්තේ ඔබ මේ ජීවිතය අඳලා යාඥා කරනවා අනේ ස්වාමීනි මේ කාල් වනාන්තර ගමන මම දැන් ගියා ඇති. මම මේකෙන් නිදහස් කළා. පොරොන්දු දේශේ ගමන වගේ මටත් ගියා. මටත් වස්තුවක්, මටත් සම්පත්, මටත් ස්වාමීනි ඒ සීමාවක් නැති ඔබගේ ආශිර්වාද දෙන්න කියලා අඬලා යාඥා කරන්න කලින් ඔබ යාඥා කරන්න වෙන දෙයක් නෑ. ස්වාමීනි මම මේ යන තත්ත්වය මත මට ඔබ විශ්වාස කළා. ඔබ දිහා බලලා ඔබට විතරක් කීකරු වෙන ජීවිතයක් දෙන්න. ඒ ජීවිතය නැතුව ඔබ පොරොන්දු දේශයට ඇතුල් වුණොත් වනාන්තර ගමනට වඩා පොරොන්දු ගමන ඔබ විනාශේ මාවතට ගෙනියන්න යනවා. පොරොන්දු දේශයේ තිබෙන සැප සම්පත් ඔබ විනාශයට ඇදගෙන යන්න යනවා. සෙනෙහවත් ඒක සිද්ධ වුණා. ඒක ඊශ්‍රායල් සෙනඟට සිද්ධ වුණා. ඊශ්‍රායල් සෙනඟට විතරක් නෙවෙයි අපි දන්නවා ඉතාලිය එහෙම නැත්නම් යුරෝපයේ වැනි රටවල දෙවියන් වහන්සේගේ සඵලත්වය ලැබු රටවල් දැන් ටික නැවත අර වනාන්තර ගමන වැනි තත්ත්වයකටපත් වෙමින් තිබෙනවා. ඔවුන් සඵලවත් වුණා, ඔවුන් වස්තුව ලැබුවා, ඔවුන් සැප සම්පත් ලැබුවා, ඔවුන්ට දෙවියන් වහන්සේ අමතක වුණා. ඊශ්‍රායල් සෙනඟ සියල්ල ලැබුවා, ඔවුන්ට දෙවියන් වහන්සේ අමතක වුණා. නැවත උන්වහන්සේ ඔවුන් බබිලෝනියේ වහල්කමට යවුවා. නැවත ඔවුන් වනාන්තර ජීවිතයක් වැනි ගමනකට ඇදලා දැම්මා. සෙනෙහවන්තය ඔබම මොන වගේ තත්ත්වයකද ඉන්නේ? අපි හැම කෙනෙක්ම දැන් ඉන්නේ වනාන්තර ගමන නෙවෙයි. අපි හැම කෙනෙක්ම ඉන්නේ පොරොන්දු දේශේ නැමැති ගමන තුල. අපි නිවාස ලබන, වස්තු ලබන, සැප සම්පත් ලබන, ගේ ඇතුලේ මාස ගානකට ගෑනුම් යාගෙන ඉන්න බව ඇත්ත. හැබැයි මෝසෙස් කියනවා එදාට වැඩිය දැන් ප්‍රවේශම් වෙන්න. ඔබට දෙවියන් වහන්සේ අමතක වීමේ ප්‍රවණතාවය දැන් වැඩි. ඒක නිසා ප්‍රවේශම් වෙන්න. අපි දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස ප්‍රවේශම් විය යුතුමයි. ආමේන්. අපේ සභාව සෙනෙහවන්තේ යම් කාලයක් මේ වනාන්තර ගමන වෙන ගමනක ආවා. සහෝදරි බීට්‍රිස් ඉන්නවා මට සතුටුයි ඒව දකින්න හැම වෙලාවෙම. ඇගේ නිවස අපේ සභාව තියෙද්දි 2007 ඉඳලා 2010 පමණ දක්වා සභාවට ආවා වූ සෙනඟට අපි 10 ගුණතර රුපියල් 1යි ගානයි 3යි ගාන. හැබැයි අපි දෙවියන් වහන්සේට යාඥා කළා. සල්සුම් කළා. එනසනකට හාල් කිලෝ 2ක්, පොල් ගෙඩිය අල කිලෝ 2ක් අපි මේව දුන්නා. ඒ අපි වනාන්තර ගමන. හැබැයි දෙවියන් වහන්සේගෙන් අපි එළියට ගෙනාවා. අද සභාවේ සෙනඟ ලක්ෂ 5 10 15
සභාවට දෙනවා. ඇයි? වනාන්තර ගමනේ අපි එළියට ඇවිල්ලා දැන් අපි ඉන්නේ පොරොන්දු දේශයේ ගමන. හැබැයි මෝසෙස් කියනවා ප්‍රවේශම් වෙන්න. ඉදා ගමනට වඩා ඉක්මනට දැන් අමතක වෙන්න පුළුවන්. ඇයි? දැන් අපිට යමක් තිබෙනවා. දැන් අපිට මුදල් තිබෙනවා. දැන් අපිට වස්තුව තිබෙනවා. අපිට දැන් සම්පත් තිබෙනවා කියන තැනට ආවොත් මෝසෙස් කියනවා ඔබ උඩඟු වෙන්න පුළුවන්. ඔබ උඩඟු වීමේ කෙලවර විනාශයයි. ඒ නිසා සෙනෙහවන්තේ අපි අවබෝධ කරගත යුතු සත්‍යතාවය. වනාන්තර ගමනේදී දවසේ කරදරේ දවසල සෑහෙන කියලා දවස විතරක් දිහා බලාගෙන ජීවත් වෙන වෙලාවෙදී නෙමෙයි ඇදහිල්ලේ මිනිස්සෙක්ද නැද්ද කියලා දකින්න පුළුවන් වෙන්නේ පොරොන්දු දේශයට ඇතුළු වුණාමයි. හලෙලූයා. පොරොන්දු දේශයේ තුලදී දකින්න පුළුවන් ඇයි? එදා කැමති වුණත් නැතත් දෙවියන් වහන්සේව විශ්වාස කරන්න බැයි. විශ්වාස නොකළොත් මැරෙන්නයි වෙන්නේ. විශ්වාස නොකළොත් මන්න නැහැ. විශ්වාස නොකළොත් වටුව නැහැ. විශ්වාස නොකළොත් වතුර නැහැ. වනාන්තරයේදී මැරෙලා යනවා. ඒ නිසා කැමති වුණත් නැතත් හැම කෙනෙක්ම දෙවිඳුන් දිහා බැලුවා. උන්වහන්සේ කාලය අවසන් කළා පොරොන්දු දේශයට ගෙනාවා. දැන් ඉතින් හැමදාම දෙවියන් වහන්සේට ආඥා කළේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. කෑම ටික දිනනවා, ඇඳුම් ටික දිනනවා, මුදල් ටික බැංකුවේ දිනනවා. ඒ වෙලාවෙදි තමයි ඇත්තටම දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලක් තියෙනවද නැද්ද කියලා දකින්න පුළුවන්කම තිබෙනවා. ආමේන්. හලෙලූයා. සෞමම වනාන්තර පසුබිම පහු කළා පොරොන්දු දේශයේ පසුබිමේ යන්නේ. ප්‍රවේශම් විය යුතු කාලයකයි යන්නේ. ආමේන්. එදා ඊශ්‍රායල් සෙනග හිටියව ඒ පොරොන්දු දේශේ කාලයට වඩා අපි ජීවත් වෙන කාලය භයංකරයි. පාපේ පිළිලා පාපේ වැහිලා තියෙන්නේ. මේ කාලේ අපි ප්‍රවේශම් නොවුනොත් ඊශ්‍රායල් සෙනග ලැබුවා වූ දඩුවමට වඩා භයංකර දඩුවමකින් ජීවිතය කෙලවර වෙන්න යනවා. අපි කියමු දෙවිය කතාව 8 වෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා. නුඹේ දෙවිවරු ස්වාමීන් වහන්සේ සීකර පන්න. මක්නිසාද නුඹේ පියවරුන්ට දිව්ව තමන්ගේ නිවිසම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ට කරන පිණිස නුඹට සම්පත් ලබා ගැනීමට පුළුවන්කම දුන්නේ උන්වහන්සේය. තවද නුඹේ දෙවිවරු ස්වාමීන් වහන්සේ සිහි නැතිකොට අන් දෙවිවරුන් පස්සේ ගොස් ඔවුන්ට සේවය කොට නමස්කාර කරන්නේ නම් නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂි දෙමි. නුඹලාගේ දෙවිවරු ස්වාමීන් වහන්සේගේ මනට අහුම්කම් දෙන්න නුඹලා නොකමට වූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශ වෙන්න සලස්වන ජාතීන්ගෙන් නුඹලා විනාශ වෙනවා ඇත. ආමේන්. පැහැදිලිව කියනවා සෙනෙහවන්තය. අපි අමාරු අපි හැම කෙනෙකුම සාක්ෂි තියෙනවා. පාස්වේදා අනේ මට යාඥා කරන විට ඒ රුපියල් 10 ලැබුණ නැත්නම් මට කන්න දෙයක් නැහැ. ඉතින් යාඥා කරන්නේ හාස්කම් මේ නැත්නම් අද මම හිරගෙදර. ඒ යාඥාව කරන විට ඒ දේ උනේ නැත්නම් මට අද වෙච්ච දෙයක් නැහැ. හොයන්න දෙයක් නැහැ. මම අසත්තුනා මේ තත්ත්වෙ හිටියා. ඇයි දෙවියන් වහන්සේ එතනින් එළියට ගෙනාවේ? ඇයි වහන්සේ වනාන්තර වෙඩි ගමනේ එළියට ගෙනා සපලවත් කළේ? සෙනෙහවන්තය තමන් බුදුසා නෙවෙයි. ඒ සපලවත්භාවය දුන්නේ දෙවියන් වහන්සේට මහිමීලා වඩාවේ. ඒ සපලත්වය අරගෙන අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උසා වැඩ කරන්න ඕන. ඒ සපලත්වය අරගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස අපි වැඩ කරන්න ඕන. සුතලියමිල්ල කියනවා ඊශ්‍රායල් සෙනග එහෙම කරේ නැහැ. ඒ නිසා ඔවුන් විනාශයට ගියා. ඔවුන් අතර බොහෝ සෙනග විනාශ වුණා. නුඹලත් ඒ තත්ත්වෙ හිටියොත් නුඹලා පොරොන්දු දේශයට ඇවිල්ලා නුඹලා සපලත්වය ලබලා ඒ තුල දෙවියන් වහන්සේට මහිමය දුන්නේ නැත්නම් උන්වහන්සේගේ වචන කරන්නේ නැවතමම ඊශ්‍රායල් සෙනග වගේ නුඹලා පොරොන්දු දේශයෙන් වනාන්තර දේශයට නැවත හරවල යනවා. සෙනෙහවන්තය ආශිර්වාදයෙන් නැවත වෙහෙසකාරී පසුබිමට හැගෙන යනවා. ඒ නිසා යේසුස් වහන්සේ අදහන්නා වූ උපමාව ලෝකේ මිනිස්යන් ලෙස උන්වහන්සේ අදහන්නේ නැතුව උන්වහන්සේ අපිව ගෙනල්ලා තියෙන පොරොන්දු දේශේ භුක්ති විඳින පිණිස දෙවිඳුන්ට මහිමය දෙමින් ජීවත් වෙන්න ඕන. ආමේන්. එහෙම නොවුනොත් අමතක කරන්න එපා. නැවත වනාන්තර ජීවිතයට හරවලා යවනවා. ප්‍රීතිමත් ජීවිතේ වනාන්තර ජීවිතේ හරි අමාරුයි. දෙවියන් වහන්සේ හිටියේ නැත්තම් මැරෙනවා. වනාන්තර ජීවිතේ වහන්සේ හිටියේ නැත්තම් කන්නේ නැහැ. දෙවියන් වහන්සේ හිටියේ නැත්තම් අඳින්නේ නැහැ. දෙවියන් වහන්සේ හිටියේ නැත්තම් මොකුත්ම නැති තත්ත්වෙන් උන්වහන්සේ අපි උඩට ගෙනල්ලා දැන් ඕන තරම් දේවල් දීලා තිබෙනවා.
හැබැයි ඒ තුල ගෞරවය උන්වහන්සේට විතරක් වෙන්න ඕන. ආමේන්. අපි දෙවිඳුන් ඉදිරියේ නැගී සිටමින් උන්වහන්සේට ස්තුති කරමු. අපි දෙවිඳුන්ට ගෞරව කරමු. අපි කියමු සමිදානනේ ඔබ අපිව ඒ වනාන්තර ගමනේ එළියට ගෙනල්ලා පොරොන්දු දේශයේ නැමැති ආශිර්වාදය තුල තබා තිබෙනවා. සනේ මන්ත්‍රය පොරොන්දු දේශය කියලා කියන්නේ සමහර අයට රන් රිදී වස්තු ලැබුණේ නැතිනම් ඒක පොරොන්දුද කියලා හිතන්න පුළුවන්. නමුත් සුද්ධ ලියවිලා අපිට පැහැදිලි කරනවා දෙවියන් වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ නියම කළ තිබෙන தত্ত্বය තුළ උන්වහන්සේගේ කැමැත්ත පරිදි අපි ජීවත් වෙන යම් ජීවිත රටාවක් තිබෙනවද? ඒකේ වස්තුව තිබුණා හෝ නැත. ඒක තමයි පොරොන්දු දේශය. ඒක තුල සඵලත්වය තිබෙන්න යනවා. ඒක තුල ආශිර්වාදය තිබෙන්න යනවා. ඒක තුල දෙවියන් වහන්සේ මහිමය ලබන්න යනවා. ඒ නිසා අපි අපේ දැහත් දොසෝලා දෙවිඳුන්ට ස්තුති කියමු. අපි දෙවිඳුන්ගේ කරුණාව අයදිමු. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අයදිමු. අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමීනි මට නම් නැවත වනාන්තර ගමනට යන්න දෙන්න එපා. ස්වාමීනි මම දැන් පොරොන්දු දේශයේ භුක්ති විඳින ගමන් ඉන්නේ. පොරොන්දු දේශයේ කාමී තෘප්තියට පත්වලා අනන්ත ගෙවල් ගොඩනගාගෙන ස්වාමීනි ඒ වතු පිටි කෝගේ ඇතුව ඒ එළුබැටුරු රළවල් ඇතුව ස්වාමීනි මම රණනිදී ඇතුව ඉන්න මේ ගමනේදී ස්වාමීනි මම උඩුගු වෙන්න දෙන්න එපා. මම උඩුගු වුණොත් මට නැවත හැරිලා යන්න වෙන බව මම දන්නවා. ස්වාමීනි අද මම ඒක ඉගෙන ගත්තා. ස්වාමීනි මට සඵලත්වය දීලා තිබෙන්නේ වස්තුව දීලා තිබෙන්නේ මගේ ගෞරවය පිණිස නෙමෙයි. ඒවා කර්ම කොටගෙන ඔබ ගෞරව ලබන පිණිස දෙවි පියාණනි මට ඒක තේරුනේ නැහැ. මට කමා කරන්න මට අනුකම්පා කරන්න මේ දැන් පටන් ඔබ විතරයි මා තුළ ගෞරව ලබන්නේ. ස්වාමීනි මට දී තිබෙන වස්තුව තුළ මහිමයි අයිති ඔබටයි. මට දී තිබෙන පොරොන්දු දේශය තුළ ගෞරවය අයිති ඔබටයි කියලා ඔබේ මුළු හදවතින් කියන්න හලෙලූයා. ස්තුති වේවා ගෞරව වේවා පියාණනි. මහිම වේවා මහිම වේවා. හලෙලූයා හලෙලූයා. ඔබේ ප්‍රශංසාව නොනවත්වා ඔබ මෙනෙහි කළ බලන්න ඔබ නැවත කාන්තාරෙට ගිහිල්ලාද කියලා ඔබ වනාන්තර ගමට අතුල් වෙලාද කියලා ඔබේ සඵලත්වය අහිමි වෙලාද කියලා ඔබ නැවත අඬන්න පටන් අරගෙනද කඳුළු කරන්න පටන් අරගෙනද කියලා සමාවයි දිට නැවත මට පොරොන්දු දේශය තුල සඵලත්වය තුල යන්න ඕන ස්වාමීනි කියලා. හalleluya. ගෞරව වේවා ස්වාමීනි. ගෞරව වේවා. හalleluya. මහිමය වේවා ස්වාමීනි. හalleluya. මහිමය වේවා පියාණනි. හalleluya. Devi
වනාන්තර ගමනේ එළියට ගෙනාවා. ස්වාමීන් අපිට දැන් පොරොන්දු දේශේ ස්වාමීන් ඔබගේ වචනය පරිදි කාමී තෘප්තියට පත් වෙලා අනර්ග නිවෙස්වල ස්වාමීන් රාත්‍රියේ ඇතුව ස්වාමීන් ඉලබඳු රැළවල් ඇතුව ස්වාමීන් අටකොටු භෝගවල ඒවත් අටකොටු වල භෝග පුරවමින් අපි ජීවත් වෙනවා. ස්වාමීන් මේ කාලය එදාට වඩා ප්‍රවේශම් යුතු කාලයයි. ස්වාමීන් ප්‍රවේශම්ෙන්ට අපට උපකාර කළ මැනව. ඔබගේ දරුවන්ට ඔබගේ වචනය අරුත සැබෑලෙස තේරුම් ගන්නට ආශිර්වාද කළ මැනව. ඔබගේ දාස ලෙස මුළු සෙනඟට ආශිර්වාද නිදහස් කළ යාඥා කරනවා. පොරොන්දු දේශේ නැවත වනාන්තර දේශයට හැරී නොයන පිණිස ඔබගේ කරුණාව ඉල්ලලා යාඥා කරනවා. ඔබ අතගැසුව නිසා අනුකම්පා කළ සාසුදේ කියනවා. ඔබේ පුත්‍ර නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආදරේ දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ඔබගේ නාම උසස් කළ වර්ණනා කළා. ප්‍රීතියෙන් යුතුව හැරියන කාලේ ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළේ භූමිය වේවා. ස්වාමී අපි එකිනෙක කිනාදී ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහළට හමු වෙනවා. ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කිනාට ආශිර්වාදයෙන් පිරිස නියම කළ නැහැ. ඔබ නියම කළ නිසා ස්තුතියි. ඒ සියලු ආශිර්වාද අප දැන් මත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙනෙන සනුපරය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන්. 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 ජේසුස් පිටයි දෙවියන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරසේක.